සුබ උදෑසනක් ඔබ හැම කෙනෙක්ටම දෙවියන් වහන්සේගේ කරුණාව, අනුග්‍රහය සහ ආශිර්වාදයෙන් පූර්ණ දවසක් වේවා කියලා ප්‍රකාශ කරනවා. ඉතින් නැවතත් අපේ රට ලොක්ඩවුන් තත්වයකින් යන නිසා අපිට ශාරීරිකව අපිට එකිනෙකාව මුණ ගැහින්න නොහැකි වුණත් මේ තාක්ෂණය ඔස්සේ ඔබව දෙවියන් වහන්සේගේ වචනය තුල දැනුවත් කරන්න මම කැමතියි. ඉතින් මම අද දවසේත් ඔබට කතා කරන්න යන විශේෂ මාතෘකාවක් අපි වර්ධනය වෙන්න ඕනේ නිතරම. අපි දකින්න ගොඩාක් අය දෙවියන් වහන්සේව අදහනවා. නමුත් ඔවුන් දෙවියන් වහන්සේ තුල වර්ධනය වෙන්නේ නැහැ. ක්‍රිස්තුස් වහන්සේ තුල උන්ගේ ජීවිත ඉදිරියට සහ ඉහළට මෙහෙයවන්නේ නැහැ. ඒ නිසා මම අද දවසේත් ඔබ සමග බෙදා ගන්න යනවා ඉතා වැදගත්ම කොටසක් මේක ක්‍රිස්තියානි ජීවිතේ. ඒ තමයි දේව කැමැත්ත ගැන. දෙවියන් වහන්සේට කැමැත්තක් තියෙනවා ඔබ ගැන, මම ගැන, අපේ රට ගැන, සභාව ගැන, ලෝකය ගැන, මේ විශ්වය ගැන දෙවියන් වහන්සේට කැමැත්තක් තියෙනවා. උන්වහන්සේ තමයි මේ විශ්වයේ නිර්මාණකරුවා. එතකොට උන්වහන්සේ මේ හැම දෙයක්ම නිර්මාණය කරේ, හැදුවේ යම්කිසි කැමැත්තක්, යම්කිසි සැලැස්මක්, යම්කිසි පරමාර්ථයක් ඇතුව. අපි ගොඩක් වෙලාවට දකින්නේ මිනිස්සයා මුල ඉඳන්ම මේ දෙවියන් වහන්සේගේ පරමාර්ථ වලින් තමන්ගේ කැමැත්තට ගමන් කරනවා. දෙවියන් වහන්සේට කැමැත්තක් තියෙනවා සමානවම මටත් මං ගැන කැමැත්තක් තියෙනවා. අපි නිතරම කියන දෙයක් තමයි මං කරන්නේ මට කැමති දේ. ඇත්තටම කිතුණුවෙකුට එවැනි ප්‍රකාශයක් කළ හැකිද? මම කරන්නේ මට කැමති දේ කියලා කිතුණුවෙකුට කියන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ තියෙනවා. ඇයි දන්නවද? දේව වචනේ කියනවා අපි ගැලවීම ලැබපු දවසේ ඉඳන් අපි දෙවියන් වහන්සේගේ දරුවෝ, උන්වහන්සේ තමන්ගේ පුත්‍රයාව කුරුසිය මත පූජා කරලා අපිව මිලේට අරගත්තා. තවදුරටත් අපිට අපිව අයිති නැහැ. මොකද අපි මැරිලා හිටියේ, අපි නැති වෙලා හිටියේ, අපි කිසි බලාපොරොත්තුවක් නැතුව හිටියේ. නමුත් යේසුස් වහන්සේ කරන කොටගෙන දෙවියන් වහන්සේ අපිව උන්වහන්සේගේ දරුවෙක් බවට පත් කරගත්තා. ධර්මිෂ්ඨයෙක් කරා, ශුද්ධවන්තයෙක් කරා, උන්වහන්සේගේ පුත්‍රයාගේ ආශිර්වාදවලට උරුමකාරයෙක් කරා. ඒතකොට මෙවැනි ආකාර මහත් ආශිර්වාද තොගයක් උන්වහන්සේ අපේ ජීවිත මත නිදහස් කරා. ඒතකොට මේ නිදහස් කරේ අපිව යම්කිසි ගමනක් අරගෙන යන්න. හැබැයි අපි නැවතත් කරේ උන්වහන්සේව පිළි අරගෙනීමෙන් පසුව නැවතත් අපි උන්වහන්සේව අදහන්න ගත්තා. අපි කලින් ආගමක් ඇදහුවා වගේ උන්වහන්සේවත් අදහමින් අපි කැමති විදියට ගමන් කරනවා. අපි කැමති දේවල් කරනවා. එහෙමයි කියලා දෙවියන් වහන්සේ මැද්දෙන් පැනලා අපේ ගමන් වෙනස් කරන්න යන්නේ නැහැ. හැබැයි අපි කවදා හරි දෙවියන් වහන්සේගේ කැමැත්තට යටහත් වුණොත් අපි අපේ ජීවිතයේ උපරිම දේ, මහිමාන්විත දේ, අපට සිතාගත නොහැකි දේ භුක්ති විඳින්න යනවා. ඒ නිසා ඔබ වඩා කාලය ගන්න ඕනේ දෙවියන් වහන්සේගේ කැමැත්ත සමග ගනුදෙනු කරන්න. ඉතින් අද දවසේත් මම ඔබට කතා කරන්න යනවා දේව කැමැත්ත සම්බන්ධයෙන් ඔබ කළ යුතු දේවල් කීපයක් ගැන. කොහොමද ඔබ දේව කැමැත්තට ඇතුල් වෙන්නේ කියන එක. ඔබ ගැලවීම ලබන වෙලාවෙම ඔබ දෙවියන් වහන්සේගේ කැමැත්තට, දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුල් වෙලා ඉවරයි. එතකොට දැන් තියෙන්නේ තවදුරටත් ඒක තුල කීකරුව දෙවියන් වහන්සේ සමග ගමන් කිරීමයි. ඒ නිසා අද දවසේ මම පද කීපයක් ඔබ සමග බෙදා ගන්න යනවා. අපි පළවෙනියට බලන්න යනවා එපීස පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 15 ඉඳන් 21 දක්වා කොටස. හැඳින්වීමක් වශයෙන් එපීස පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 15 සිට 21 දක්වා. ඒ ස්ථානයේ මෙන්න මෙහෙම කියනවා. එපීස පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 15 ඉඳන් 21 දක්වා. ඒ නිසා නුඹලා ඥානය නැත්තන් මෙන් නොව ඥානවන්තයන් මෙන් ප්‍රවේශමෙන් හැසිරෙන්න බලාගෙන දවස් නපුරු බැවින් ප්‍රස්තාව අල්ලා ගන්න. මේ නිසා නුඹලා අනුවණයෝ නොවි ස්වාමින් වහන්සේගේ කැමැත්ත කිමෙද්ද කියා තේරුම් ගන්න. මුද්‍රක පානයෙන් මත් නොවෙන්න. එයින් අනාචාරකම් හටගන්නේය. නමුත් ආත්මයානන්ගෙන් පූර්ණ වී ගීතිකාවලින්ද, කවිවලින්ද, ආත්මික ගීවලින්ද එකිනෙකාට කතා කොට නුඹලාගේ සිත්වලින් ස්වාමින් වහන්සේට ගායනාද ගීතිකාද කරමින් අපගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් සියලු දේ ගැන පිය වූ දෙවියන් වහන්සේට නිතරම ස්තුති කරන්න. ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි බය ඇතුව එකිනෙකාට යටත් වෙන්න. මෙතන කතන්දර ගොඩාක් දේවල් කතා කරනවා. විශේෂයෙන් කියනවා අපිට ඥානය නැත්තන් නෙමෙයි මෝඩ වෙන්නේ නැතුව ඥානවන්තයන් මෙන් හැසිරෙන්න කියලා. එකක් අපි දේව කැමැත්තට ඇතුල් වෙච්ච ගමන් අපි ඥානවන්ත මිනිසු බවට පත් වෙනවා. ආමෙන්. අපි මහා ප්‍රඥාවන්ත මිනිසු බවට පත් වෙනවා.
ඒ අතර මම ඔබට ඊළඟට කියනවා 16 වෙනි පදයේ කියනවා දවස් නපුරු බැවින් ප්‍රස්තාව අල්ලා ගන්න. මේ දවස් ඇවිල්ලා අපි මේ ජීවිතයේ ගෙවන දවස් බොහොම නපුරු දවස්. යක්ෂාකාර දවස්වල අපි මේ සිටින්නේ. ඒ නිසා අපි හරි දේවල් හරි තැනින් අල්ලගන්න දැනගන්න ඕනේ. විශේෂිත පදේ තමයි 17 වෙනි පදේ කියනවා මේ නිසා නුඹලා අනුවණයෝ නොවි ස්වාමින් වහන්සේගේ කැමැත්ත කිමෙද්ද කියා තේරුම් ගන්න. ඔබ මෝඩයෙක් නොවි අපිට කියනවා අනුවණයෝ නොවි දෙවියන් වහන්සේගේ කැමැත්ත මොකක්ද කියලා තේරුම් ගන්න. මම කැමතියි ඔබට කියන්න ඔබ මොන වයසේ හිටියත් ඔබ ගැන දෙවියන් වහන්සේට කැමැත්තක් තියෙනවා. ආමෙන්. දැන් අපි දෙවියන් වහන්සේව ඇදහැව්වේ බොහෝ වෙලාවට මිනිස්සු දෙවියන් වහන්සේව ඇදහැව්වේ ඔවුන් කැමති දේවල් දෙවියන් වහන්සේ ලව්ව කරව ගන්න. ඒත් ඇත්තටම දෙවියන් වහන්සේ අපිව තෝරගත්තේ උන්වහන්සේ කැමති දේ අපේ ජීවිතවල කරන්න. ආමෙන්. දැන් මෙතන වෙලා තියෙන්නේ හාස්පසින්ම අර ගොනා පිටිපස්සේ කරත්තෙන්න ඕනේ වෙනුවට දැන් කරත්තේ ගොනාටත් ඉස්සරහෙන් යන්න ගිහින් තියෙන තත්වයක් තමයි දැන් අපි මේ ක්‍රිස්තියානි ස්වභාවය ඇතුලේ අපි අත්දකින්නේ. අපි දෙවියන් වහන්සේට ඉඩ දෙන්න ඕනේ අපේ ජීවිත පාලනය කරන්න. අපේ ජීවිත ගෙනියන්න. අන්න අපි ඒකට කියනවා අපි දේව කැමැත්තට යටත් වෙන්න කියලා. බයිබලයේ කියනවා සියල්ලට කලින් මෝඩ නොවි දේව කැමැත්ත මොකද්ද කියලා තේරුම් ගන්න කියලා. අපි යන්නේ තාම අර ගැලවීම නොලබපු මිනිස්සු යන ලෝකේ රටාවට තමයි අපි මේ දුවමින් සිටින්නේ. ආමෙන්. අපි මේ දුවමින් සිටින්නේ අපි කරන්න හදන්නේ අර ගැලවීම නොලබපු මිනිස්සු කරන දේවල්මයි. ආමෙන්. අර මේ මිනිස්සු කොහේ හරි ගිහින් මේ මිනිස්සු අදහන ආගමකින් තමන්ගේ සිතූ පැතූ සම්පත් ලබා ගන්න හදනවා වගේ අපි කරන්න හදන්නේ මේ දෙවියන් වහන්සේ වෙතට ඇවිල්ලා සිතූ පැතූ සම්පත් ලබා ගන්න නිකන් එහෙම එකක් නෑ. ඇත්තටම මේකේ තියෙන්නේ දෙවියන් වහන්සේට යටහත් වෙලා උන්වහන්සේට ඉඩ දෙන්න අවශ්‍යයි අපේ ජීවිත මෙහෙවන්න. උන්වහන්සේගේ කැමැත්ත මොකක්ද කියලා අපි තේරුම් අරන් අපි මේ කැමැත්ත තුල ගමන් කරන්න ඕන. ආමෙන්. ඇත්තටම ඔබ සභාවට එන්නේ දේව කැමැත්ත තේරුම් ගන්න. ඔබ දේව වචනේ කියවන්න ඕනේ දේව කැමැත්ත තේරුම් ගන්න. ඔබ යාඥා කරන්න ඕනේ ඔබේ ජීවිතයේ දේව කැමැත්ත ඉෂ්ට වෙන පිණිස. මම තව පදයක් ඔබ සමග බෙදා ගන්නම්. පළවෙනි යොහාන් පොතේ දෙවෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදය. දැන් අපි මේ ලෝකේ මායාවන් පස්සේ දුවමින් සිටින්නේ. ලෝකයේත් ලෝකේ තෘෂ්ණාවත් පහව යන්නේ. නමුත් දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන්නා සදා කාලෙටම පවතින්නේ. ලෝකයේත් ලෝකේ තෘෂ්ණාවත් පහව යන්නේ. නමුත් දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන්නා සදා කාලෙටම පවතින්නේ. ඔබට අවශ්‍යයි නම් පවතින්න දේව කැමැත්ත කරන මනුෂ්‍යයා තමයි පවතින්නේ. නේ සභාවල වුණත් මේ පහුගිය කාලේ බොහෝ මිනිස්සු සභාවත් නැහැ දෙවියන් වහන්සේත් නැහැ. ඇයි දන්නවද? ඔවුන් පවතින්නේ නැහැ. මේ ලෝකේ සිස්ටම් එකත් එක්ක යන මිනිස්සු පවතින්නේ නැහැ. අපි ගැලවීම ලැබුවට පස්සේ අපි අයිති වෙන්නේ වෙනම රාජ්‍යයකට. අපි ගැලවීම ලැබුවට පස්සේ අපි අයිති වෙන්නේ දෙවියන් වහන්සේට. අපි දෙවියන් වහන්සේගේ දරුවෝ. උන්වහන්සේ අපිව තෝරගත්තේ අර පේතෘස් පොතේ කියනවා උන්වහන්සේගේ උත්කෘෂ්ඨතාවයන්, උන්වහන්සේගේ මහිමය, උන්වහන්සේගේ තේජස, උන්වහන්සේගේ බලය අපේ ජීවිතවලින් එළියට ගේන්නේ. ඒ නිසා උන්වහන්සේගේ කැමැත්තක් තියෙනවා අපි ගැන. අර යෙරමියා 29:11 කියනවා නුඹලා ගැන කරන යෝජනා මමම දනිමි. ඒවා මතු කාලයේදී නුඹලාට විපත්තියේ නොව සමාදානයේ යෝජනායි. දෙවියන් වහන්සේගේ කැමැත්ත හැමතිස්සෙම ඊටමත් යහපත් පිළිගත හැකි සම්පූර්ණ මහිමාන්විත දෙයක්. උන්වහන්සේට ඕනේ අපේ ජීවිත අන් අයට පුදුමයක් බවට පත් කරන්න. නමුත් අපි ගොඩක් වෙලාවට අපි තාමත් යන්නේ අපේ කැමැත්තක් ඇතුලේ. අපිට ඕනේ දේවල් ඉෂ්ට කරගන්න. මම ඔබට කියනවා ඔබ ගොඩක් අය යාඥා කරනවා. මම කරුණු තුනක් ඔබ සමග බෙදා ගන්නවා දේව කැමැත්ත තුල ඔබ ගමන් කළ යුතු තත්වයන් ගැන. අපි ගොඩක් වෙලාවට යාඥා කරනවා. ස්වාමීන්ගේ යාඥාවට යමු අපි. දැන් ස්වාමීන්ගේ යාඥාව කියන්නේ යේසුස් වහන්සේ ගෝලයන්ට ඉගෙනුවා යාඥා කරනකොට මෙන්න මේ දේවල් ගැන යාඥා කරන්න කියලා. රයිට්? ඔබ පෙරලා ගන්න මතෙව් පොතේ 6 වෙනි පරිච්ඡේදයට. මතෙව් සුභාරංචියේ 6 වෙනි පරිච්ඡේදයට ඔබ පෙරලා ගන්න. මතෙව් 6 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදේ අපි බලන්න යනවා. මතෙව් 6:10 ඔබට වෙලාව තිබෙනවා ඔබ පෙරලා ගන්න ඉක්මනින්. රයිට්? දැන් මේ ස්වාමීන්ගේ ආඥාව අපි ඕනනම් අපි 9 වෙනි පදේ ඉඳන්ම කියවමු. රයිට්? මතෙව් 6:9 ඉඳන්. එහෙයින් නුඹලා මෙසේ ආඥා කරන්න. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි ඔබගේ නාමයට ගෞරවය වේවා. ඔබගේ රාජ්‍යය වේවා. ඔබගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් පොළොවේද කරනු ලැබේවා. ඒ ආඥාවේ ප්‍රබල ආරම්භකම දේ තමයි උන්වහන්සේ කියනවා යාඥා කරන්න කියලා දේව කැමැත්ත ස්වර්ගයේ මෙන් පොළොවේ සිදුවෙන පිණිස.
ආමෙන්. දැන් ගොඩක් අය හිතාගෙන මේ වසංගත ඔක්කොම දෙවියන් වහන්සේවලා. එහෙම දෙවියන් වහන්සේවලා නැහැ. මේවා මේ පාතාලයේ අඳුරු තැන් වලින් ඇවිල්ලා හැසිරෙන යක්ෂාත්ම තමයි මේ විවිධාකාර වෛරස් විවිධාකාර නම් වලින් රෝග පතුරවමින් සිටින්නේ. මේවා දේව කැමැත්ත නෙමෙයි. හැබැයි උන්වහන්සේ කිව්වා ලෝකේ අන්තිම කාලේ මෙහෙම තත්ත්වයක් ඇති වෙනවා කියලා. උන්වහන්සේ කිව්වා කියන එකෙන් අදහස් වෙන්නේ උන්වහන්සේ කරනවා කියලා. කරන්නේ වෙන කෙනෙක්. උන්වහන්සේ කිව්වා මොකද්ද වෙන්නේ කියලා. නමුත් උන්වහන්සේ අපිට කිව්වා යමක් උදෙසා යාඥා කරන්න. ඒ තමයි දේව කැමැත්ත. ඔබගේ කැමැත්ත ස්වර්ගයෙන් පොළොවේද කරනු ලැබේවා. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්ත මේ පොළොවේ ඉෂ්ට වෙන පිණිස අපි යාඥා කරන්න ඕන. ආමෙන්. එහෙම නැත්නම් මේ පොළොව පාලනය කරන්නේ යක්ෂයා. අඳුරු ආත්ම විසින්. මිනිස්සුන්ගේ සිස්ටම් එකක් විසින් යක්ෂාකාරයි මේක. එතකොට දැන් අපිට තියෙන වගකීමක් යාඥා කරන්න ඕනේ දේව කැමැත්ත පොළොවේ සිදු වෙන පිණිස. ආමෙන්. අද ගොඩක් අයට මේ දේව කැමැත්ත ගැන ලොකු අවබෝධයක් නැහැ. එතකොට රටක් ගැන වේවා, ලෝකයක් ගැන වේවා, ප්‍රදේශයක් ගැන වේවා, පුද්ගලයෙක් ගැන වේවා. දැන් ඔබේ ජීවිතේ දේව කැමැත්ත සිදු වෙන පිණිස ඔබ යාඥා කරන්න ඕනේ. ආමෙන්. ඇත්තටම ඔබ යාඥා කරන්න ඕනේ ස්වාමීනි ඔබ වහන්සේගේ මුළු කැමැත්ත මගේ ජීවිතයේ සිද්ධ වෙන්න. මගේ පවුල තුල සිද්ධ වෙන්න. මගේ දරුවන්ගේ ජීවිත තුල සිද්ධ වෙන්න. වෙන වෙන විකාර දේවල් නෙමෙයි අපි යාඥා කරන්න ඕනේ. දේව කැමැත්ත සිදු වෙන පිණිස. මොකද යක්ෂයාගේ දේ මේ පොළොව තුල කරගෙන යනවා. මොකද මිනිස්සයා යක්ෂයාට බාර දුන්නා මේ පොළොව. මේක දැන් ඌ තමයි මෙහෙවම ගෙන යන්නේ. ඒතකොට ඒක ඇතුලේ දෙවියන් වහන්සේ අපිව තියලා තියෙනවා දෙවියන් වහන්සේගේ මහිමය පෙන්වන්න. දේව කැමැත්ත අපි තුලින් ගෙනියන්නේ. ඒ නිසා මම ඔබට ආරාධනා කරනවා. ඔබ යාඥා කරන්න ඕනේ දෙවියන් වහන්සේගේ කැමැත්ත පොළොව තුල සිදු වෙන පිණිස. ඔබේ ජීවිතය තුල සිදු වෙන පිණිස. ආමෙන්. යේසුස් වහන්සේ ගොඩාක් වෙලාවට යාඥා කරපු දෙයක් තමයි දේව කැමැත්ත සිද්ධ කරන්න කියලා. ඒ කියන්නේ නිතරම අපේ මාංශය, අපේ ශරීරය අපිව අදින්නේ මේ ලෝකයේ ක්‍රමයට, ලෝකයේ මිනිස්සු කරන දේවල් කරන්න, ලෝකයේ මිනිස්සු දුවන දේවල් පස්සේ දුවන්න. නමුත් දෙවියන් වහන්සේ අපිව කැඳවලා තියෙන්නේ ඊට හාස්පසින් වෙනස් මාර්ගයක ගමන් කරන්න. ආමෙන්. ඒතකොට මේ වෙනස් මාර්ගයේ ගමන් කරන පිණිස අපිට තොරතුරු ඕනේ. ඒ තොරතුරු අපි ගන්නේ දෙවියන් වහන්සේගේ වචනේ. දේව කැමැත්ත කරන්නේ කොහොමද කියලා ඇහුවොත් ඔබට දෙවියන් වහන්සේ කැමැති මොනවටද අකමැති මොනවටද කියන එක පොදුවේ මේ දෙවියන් වහන්සේගේ වචනය තුල අපිට එළිදරව් කර තිබෙනවා. ආමෙන්. අපි ජීවිතේ ඉස්සරහට ගෙනියන්න ඕනේ කොහොමද කියන එක දෙවියන් වහන්සේගේ වචනේ උන්වහන්සේ පැහැදිලිව සඳහන් කර තිබෙනවා. ඒතකොට ඒක කියවන්න ඕනේ ඉස්සෙල්ලා. ඒ වගේම තමන් පුළුවන් තරම් ඒ උදෙසා වගකීමක් අරන් ඔබ යාඥා කරන්න ඕනේ. රටක් තුල දේව කැමැත්ත සිදු වෙන පිණිස, ගමක් තුල, පවුලක් තුල, පුද්ගලයෙක් තුල ඔබේ ජීවිතයේ දේව කැමැත්ත සිදු වෙන පිණිස ඔබ යාඥා කළ යුතුයි. අපි තව බයිබල් පදයක් කියමු. මතෙව් 20 වෙනි පරිච්ඡේදයේ 39 වෙනි පදය. මතෙව් 20:39. මතෙව් 20:39 යේසුස් වහන්සේ ගෙස්සෙමනි යාඥා කරා කුරුස පූජාවට කලින්, right? මතෙව් 20:39 වෙනි පදය. සමාවෙන්න. අර යේසුස් වහන්සේ යාඥා කරනවා කුරුස පූජාව වෙලාවේදී උන්වහන්සේ දන්නවා මේක ඉතාමත් අමාරු වැඩක්, මේක කරන්න අමාරුයි. නමුත් උන්වහන්සේ බොහෝ උනන්දුවෙන් යාඥා කරනවා ඒ කාරණාව සිදු වෙන පිණිස. සමාවෙන්න බයිබල් පදයේ යම් ඉන්න මම ඔබට ප්‍රකාශ කරන්නම්. මතෙව් 26:39 වෙනි පදේ දැන් අපි බලමු. මතෙව් 26:39. සමාවෙන්න මතෙව් 26:39 වෙනි පදය. මතෙව් 26:39 මෙහෙම කියනවා. උන්වහන්සේ මදක් ඉස්සරහට ගොස් මුහුණින් වැටි, අහෝ මාගේ පියාණනි, මේ කුසලාන මහ කෙරෙන් පහවෙන්ට පුළුවන් නම් එසේ වේවා. එසේ වී නමුත් මා කැමැති ලෙස නොව ඔබ කැමැති ලෙස වේවායි කියා යාඥා කළසේක. දැන් යේසුස් වහන්සේ කුරුස පූජාවට කලින් ගෙත්සෙමනි උයනේ යාඥා කරනවා. ඒ යාඥා කරනකොට උන්වහන්සේ යාඥා කරන උන්වහන්සේ දැනගෙන හිටියා උන්වහන්සේ මොනතරම් වේදනාත්මක අභියෝගාත්මක දෙයකට දැන් මූණ දෙන්න යනවද කියන එක ගැන. ආමෙන්. එතකොට උන්වහන්සේ යාඥා කරනවා ස්වාමීනි මේ වේදනාව මේ කුසලාණය. ආමෙන්. මේ කුසලාණය ඔබ කැමැතිසේක් නම් මගෙන් පහ කරන්න. එසේ වී නමුත් මගේ කැමැත්ත නෙමෙයි ඔබේ කැමැත්ත කරන්න.
නිතරම අපි ආඥා කරන්න ඕනේ දේව කැමැත්ත අපේ ජීවිතේ මත සිදු වෙන පිණිසයි. සමහරට දේව කැමැත්ත තුල අපිට වේදනාත්මක, අභියෝගාත්මක අමාරු කාලයන් තුලින් ගමන් කරන්න වෙනවා. හැබැයි ඒ කාලයන් තුලින් ගමන් කිරීම ඇතුලේ අපේ සඵලත්වයේ තියෙන්නේ. අපේ උසස්කම තියෙන්නේ. අපේ ජයග්‍රහණේ තියෙන්නේ. ආමෙන්. ඒතකොට යේසුස් වහන්සේ දැනගෙන හිටියා කුරුසිය පූජාව තුළ තියෙන වෙහෙස, අමාරුකම, වේදනාව දෙවියන් වහන්සේ උන්වහන්සේව අතාරිනවා. උන්වහන්සේ මුළු ලෝකේ පාපය උන්වහන්සේ වෙත දරා ගන්න යනවා. මේ ඔක්කොම දැනගෙන උන්වහන්සේ යාඥා කරනවා ස්වාමීනි ඔබ කැමතිසේක් නම් මේ කුසලානේ මගෙන් පහ කරන්න. හැබැයි මගේ කැමැත්ත නෙමෙයි ඔබේ කැමැත්ත. හැමතිස්සෙම අපේ ශරීරයේ ආකාරෝ, මනුෂ්‍යාකාරෝ අපි කැමති නැහැ වේදනාත්මක, අභියෝගාත්මක විවිධාකාර තත්වයන් තුලින් ගමන් කරන්න. අපි හැමතිස්සෙම පහසුව තමයි හොයන්නේ. ආමෙන්. ඒකට පහසුවට වඩා දේව කැමැත්තයි වැදගත්. ඔබ යාඥා කරන්න අවශ්‍යයි ඔබේ ජීවිතේ දේව කැමැත්ත ඉෂ්ට වෙන පිණිස. පළවෙනි කාරණාව. ආමෙන්. ඔබ යාඥා කරන්න ඕනේ දේව කැමැත්ත උදෙසායි. එනිසා ඔබ අදින යාඥා කරන්න දෙවියන් වහන්සේගේ කැමැත්ත ඔබේ ජීවිතේ ඉටු වෙන පිණිස. ඒ වගේම අපි තව බයිබල් පදයක් බලමු. රෝම පොතේ 12 වෙනි පරිච්ඡේදයේ සමයින්ද කොලොසි 1:9 කියවලා ඉමු අපි. කොලොසි පොතේ පළවෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදය, ගලාති, එපීස, පිලිප්පි, කොලොසි. ආමෙන්. කොලොසි 1:9 කියනවා. කොලොසි සභාව ගැන පාවුල්තුමා යාඥා කරනවා මෙන්න මෙහෙම. රයිට්? කොලොසි 1:9 කියනවා එබැවින් අපිත් ඒ අසූදා පටන් නුඹලා උදෙසා නොකඩවාම යාඥා කරමින් නුඹලා සියලු ආකාර ප්‍රඥාවද ආත්මික නුවණද ලබන ලෙස උන්වහන්සේගේ කැමැත්ත දැනගැනීමෙන් පූර්ණ වී සියලු යහපත් ක්‍රියාවලින් පරදරමින්ද දෙවියන් වහන්සේ දැනගැනීමේ වර්ධනය වෙමින්ද. ආමෙන්. පාවුල්තුමා කොලොසිය සභාව ගැන යාඥා කරනවා ඒගොල්ලොන්ට සියලු ආකාර ප්‍රඥාවද ආත්මික නුවණද ලබන ලෙස උන්වහන්සේගේ කැමැත්ත දැනගැනීමෙන් පූර්ණ වෙන්න කියලා. ඊළඟ එකට තමයි අපි පළමුව අපි යාඥා කරන්න ඕනේ දේව කැමැත්ත අපේ ජීවිතේ සිද්ධ වෙන පිණිස. දෙවනුව අපි ඒක හොයන්න ඕනේ අපේ ජීවිතේ. අපි දැනගන්න ඕනේ. ආමෙන්. ඔබට පුද්ගලිකවම කැපවීමක් උනන්දුවක් තිබෙන්න අවශ්‍යයි. ඇත්තටම දෙවියන් වහන්සේට මං ගැන තියෙන සැලැස්ම මොකද්ද? දෙවියන් වහන්සේ මං ගැන මොනවද සැලසුම් කරලා තියෙන්නේ? හැම පුද්ගලයෙක් ගැනම පුද්ගලික සැලැස්මක් දෙවියන් වහන්සේට තියෙනවා. පුද්ගලික කැමැත්තක් දෙවියන් වහන්සේට තියෙනවා. පළවෙනි දේ ඔබ යාඥා කරන්න, දෙවෙනි එක ඔබ සොයා දැනගන්න අවශ්‍යයි. දෙවියන් වහන්සේගේ කැමැත්ත ඔබ සොයන්න අවශ්‍යයි. ආමෙන්. ඔබ සොයන්න අවශ්‍යයි. අද ගොඩක් අය දේව කැමැත්ත නෙමෙයි හොයන්නේ, මේ ලෝකේ නැති වෙලා යන, විනාශ වෙලා යන විකාර දේවල් පස්සේ තමයි හිත දුවන්නේ. මෙතන කියනවා නේ උඹලා සියලු ආකාර ප්‍රඥාවද ආත්මික නුවණද ලබන ලෙස උන්වහන්සේගේ කැමැත්ත දැනගැනීමෙන් පූර්ණ වී. දෙවියන් වහන්සේගේ කැමැත්ත දැනගෙන ඔබ ඒක තුල පූර්ණ වීම අත්‍යවශ්‍යයි. ඔබ දේව කැමැත්ත දැනගෙන ඉන්නවා නම් ඔබට හරි පහසුයි ජීවිතේ තීරණ ගන්න. ජීවිතේ ඉදිරියට මෙහෙවන්න ඔබට හරි පහසුයි දෙවියන් වහන්සේට යටහත් වෙන්න. ඔබට හරි පහසුයි සුද්ධාත්මයන් වහන්සේට ඉඩ දෙන්න ඔබ පාවිච්චි කරන්න. අද අපි මේ පොරබදන්නේ අපි තාම දේව කැමැත්ත දන්නේ. අපි දේව කැමැත්තයි අපේ කැමැත්තයි දෙකම අතරේ පොරබදනවා. අපි දේව රාජ්‍යයේ ඉඳගෙන ලෝකයේ දේවල් කරන්න ගිහින් අපි අමාරු වැටෙනවා. ආමෙන්. මේක අපි අසාර්ථක වෙනවා. අද සභාවේ බොහෝ කිතුණෝ ලෝකෙ මිනිසුන්ටත් වඩා අසාර්ථක වෙලා තිබෙන්නේ. ඔවුන් අර වැරදි දේවල් මේ දේව රාජ්‍යය ඇතුලේ කරන්න ගිහිල්ලා. ආමෙන්. ඔවුන්ගේ අනුග්‍රහය වුන් සීමා කරගෙන. දෙවියන් වහන්සේගේ උපකාරයේ සීමා කරගෙන දෙවියන් වහන්සේගේ අනුග්‍රහය දෙවියන් වහන්සේගේ උපකාරයේ පැමිණෙන්නේ උන්වහන්සේගේ කැමැත්ත තුල අපිට ගමන් කරන්නයි. ආමෙන්. ඒක තුල සමහර අභියෝගාත්මක තත්ත්වයන් තුලුත් අපිට යන්න සිද්ධ වෙනවා. නමුත් මම ඔබට කතා කරන්නේ මේවා ඔබ හොඳින් තේරුම් ගන්න අවශ්‍යයි. ඔබ මේ සොයන්න. යාඥා කරලා නිකන් ඉන්න එපා. ඔබ පුද්ගලිකව දේව වචනය තුලින් හැම දෙයක් තුලින් සභාව තුල දෙවියන් වහන්සේගේ කැමැත්ත සොයන්න. අපි තව බයිබල් පදයක් කියමු රෝම 12:1-2. ඔබ හැමෝම දන්න බයිබල් පදයක්. කොහොමද අපි මේ දේව කැමැත්ත දැනගන්නේ? මේක සොයා ගන්න පිණිස අපි මොනවද කරන්න කියලා අපි බලමු. රෝම පොතේ සමාවෙන්න රෝම 12:1-2 පද. මේක ඔබ හැමෝම දන්න දෙයක්. රෝම 12:1-2 මෙහෙම කියනවා. එබැවින් සහෝදරින් නුඹලාගේ ශරීරයන් ජීවමාන වූ සුද්ධ වූ දෙවියන් වහන්සේ විසින් පිළිගත හැකි වූ යාගයක් කොට ඔප්පු කරන හැටියට දෙවියන් වහන්සේගේ දයාවන් නිසා නුඹලාගෙන් ඉල්ලමි. එය නුඹලාගේ ආත්මික සේවය වේ. අපිට කියනවා අපේ ජීවිත දෙවියන් වහන්සේට පූජාවක් ලෙස ඔප්පු කරන්න.
අපේ ජීවිත දෙවියන් වහන්සේට පූජාවක් ලෙස ඔප්පු කරන්නේ. ඒ කියන්නේ උන්වහන්සේ ඉදිරියේ අපිට ජීවත් වෙන්න කියලා උන්වහන්සේ ආරාධනා කරන්නේ. ආමෙන්. ඊළඟට කියනවා නුඹලා මේ ලෝකයේ ආකාරයට සමාන නොවි දෙවියන් වහන්සේගේ කැමැත්ත එනම් යහපත් වූ පිළිගත යුතු සම්පූර්ණ වූ දේ කුමක්ද කියා දැනගන්නා පිණිස සිත අලුත් කර ගැනීමෙන් අන්‍යාකාරයත් වෙනවා. අපිට කියනවා මේ ලෝකයේ ආකාරයට සමාන නොවි පැහැදිලිද? අපිට කියනවා මේ ලෝකේ ක්‍රමයට යන්න එපා. ඒ කියන්නේ මේ ලෝකේ යන ක්‍රමයට මේ ලෝකේ මිනිස්සු යන ක්‍රමයට දෙවියන් වහන්සේ කැමති නැහැ. එතකොට ඔබට පහසුයි මේ ලෝකේ යන මිනිස්සු යන ක්‍රමයක් තියෙනවනේ. ඒක දේව කැමැත්ත නෙමෙයි. ආමෙන්. මේ ලෝකේ මිනිස්සු කරන දේවල් කරන්න නෙමෙයි දෙවියන් වහන්සේ ඔබ වයි මාවයි කැඳෙන්නේ. ඒක දේව කැමැත්ත නෙමෙයි. පැහැදිලි ඔන්න පහසුවෙන්ම දැනගන්න පුළුවන්. ඊළඟට කියනවා දෙවියන් වහන්සේගේ කැමැත්ත එනම් යහපත් පිළිගත යුතු සම්පූර්ණ වූ කුමක් වූ දේ කුමක්ද කියා දැනගන්නා පිණිස සිත අලුත් කර ගැනීමෙන් අන්‍යාකාරයත්ව වෙන්නේ. දෙවියන් වහන්සේගේ කැමැත්ත එනම් යහපත් පිළිගත හැකි සම්පූර්ණ දේවල්. දේව කැමැත්ත කියන්නේ ඔබේ ජීවිතය සම්පූර්ණ කරනවා. දෙවියන් වහන්සේගේ කැමැත්තේ ඔබ ගමන් කරන ඔබේ ජීවිතය යහපත් දෙයින් පිරෙන්න යනවා. ආමෙන්. ඔබේ ජීවිතය පිළිගත හැකි එකක් බවට පත් වෙන්න යනවා. සහ ඔබේ ජීවිතය සම්පූර්ණ එකක් වෙන්න යනවා. ලෝකේ මිනිස්සුන්ගේ ජීවිත සම්පූර්ණ නැහැ. උන්ට සල්ලි තියෙනකොට පෞල් ජීවිත නැහැ. පෞල් ජීවිත තියෙනකොට සල්ලි නැහැ. සල්ලි මේවා තියෙනකොට සුවය නැහැ. ආමෙන්. අද කිතුනුවොත් එවැනි තලයක් ඇතුලේ ජීවත් වෙන්නේ. ආමෙන්. ඔබ ඒක දැනගන්න පිණිස සිත අලුත් කර ගැනීමෙන් අන්‍යාකාරයත්ව වෙන්න. ඔබට කියනවා දේව කැමැත්ත දැනගන්න පිණිස ඔබේ මනස වෙනස් කරගන්න. ඔබ හිතන විදිය වෙනස් කරගන්න. දේව වචනය කියවලා දේව වචනයට අනුව වෙනස් වෙන්න. ආමෙන්. මේ දේව වචනයට එකඟ නැති දේවල් පස්සේ දුවන එක දේව කැමැත්ත නෙමෙයි. අපි අමාරු වැටෙනවා. නැවතත් අපි ආපහු පටන් ගත්ත තැනට වැටෙනවා මේ ලෝකයේ සිස්ටම් එකට දුවන්න ගිහිල්ලා. අපි ගැලවීම ලැබුවට පස්සේ වෙනස් සිස්ටම් එකක් ඇතුළේ ඉන්නේ. ඒ නිසා අපි ක්‍රමානුකූලව මේ දෙවියන් වහන්සේගේ ක්‍රමය අවබෝධ කරගෙන ඒකට අපේ සිත වෙනස් කරගන්න අවශ්‍යයි. ආමෙන්. සිත වෙනස් කරගෙන දෙවියන් වහන්සේගේ කැමැත්ත තුල ගමන් කරනකොට යහපත් පිළිගත හැකි සම්පූර්ණ දේවල් අපේ ජීවිතය ඇතුළේ සිද්ධ වෙනවා. දෙවියන් වහන්සේගේ සැලැස්ම තමයි එකම සම්පූර්ණකම ඔබේ ජීවිතයේ තියෙන්නේ. ඒක ඇතුලේ ඒක යම් අමාරුකමක් තියෙනවා මේ ගමන යන්න. හැබැයි ඒකේ ගමන දවසින් දවස ඔබ ගමන් කරන්නේ ඉදිරියටත් ඉහළට. ඔබ අමාරුව වැටෙන්නේ නැහැ. ඔබ හිටපු තැනින් පල්ලෙහාට වැටෙන්නේ නැහැ. අපි දකිනවා ලෝකෙ මිනිස්සු හිටපු තැනින් පල්ලෙ. ඒ සිස්ටම් එකේ අවුලක්. හැබැයි අපේ එක එහෙම නැහැ. අපි දෙවියන් වහන්සේගේ කැමැත්තත් එක්ක දවසින් දවස ඉදිරියටත් ඉහළටත්. ඒක දැනගන්න පිණිස එකක් ඔබ කැප වෙන්න අවශ්‍යයි. දෙක ඔබේ මනස ඔබ වෙනස් කරගන්න අවශ්‍යයි. ඔබ ඔබේ මනස වෙනස් කරගන්නේ නැතිව දේව කැමැත්ත අවබෝධ කරගන්න බෑ. ඔබ දේවල් තීරණය කරගෙන ඔබ දේවල් ඔළුවේ දාගෙන ඔබට ඕනි දේවල් ලබා ගන්න යාඥා කරමින් යන කිතුණුවෙක් නම් ඔබට දේව කැමැත්ත කියන එක මිස් වෙනවා. ආමෙන්. දේව කැමැත්ත කියන එක මිස් වෙනවා කියන්නේ ඔබ දෙවියන් වහන්සේගේ පරමාර්ථයෙන් ගිලිහෙනවා. ඔබ මේ පොළොවේ යම් යම් දේවල් ලබයි දෙවියන් වහන්සේගේ අනුග්‍රහය ඇතුළේ. හැබැයි උන්වහන්සේගේ බලාපොරොත්තු වුණු ජයග්‍රාහී ජීවිතය ඔබ ලබන්නට යන්නේ. ඒක ලැබෙන්නේ අපිට ඇත්තටම දෙවියන් වහන්සේ තුළ අනුග්‍රහය එන්නේ උන්වහන්සේත් එක්ක ගමන් කරන්න. ආමෙන්. ඒ නිසා ඔබ හැම කෙනෙක්ම මේ කරුණ හොඳින් අවබෝධ කරගන්න. ඔබ යාඥා කරන්න දේව කැමැත්ත සිදු වෙන පිණිස සහ දේව කැමැත්ත සොයා ගන්න පිණිස ඔබේ ජීවිතේ කැප කරලා දේව වචනයෙන් මේ ඉගෙන ගන්න දේවල් එක්ක ඔබේ මනස වෙනස් කරගන්න. මේ ලෝකයේ ආකාරයට සමාන වෙන්න එපා. ඊට එහා ගිය වෙනස් මිනිස්සෙක් ලෙස ඉස්සරහට යන පිණිස දෙවියන් වහන්සේගේ කැමැත්ත ඔබට උදව් කරනවා. තව දෙයක් අපි දැනගත්තට පස්සේ දැන් අපි ඔබ දේව කැමැත්ත දැනගන්න පිණිස තව දෙයක්. යාකෝබ් පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 13-17. යාකෝබ් පොතේ හෙබ්‍රෙව් ඊළඟට යාකෝබ්. right. යාකෝබ් පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 13 ඉඳන් 17ට මම ඔබට කියවන්න යනවා ඉක්මනින්. මෙන්න අදවත් හෙටවත් අපි අසවල් නුවරට ගොස් එහි අවුරුද්දක් නැවතී සිට වෙළඳාම් කොට ලාභ උපදවා ගන්නෙමුයයි කියන්නා වූ තැනැත්තනි අසන්න. මක් නිසාද හෙට මක් වේද කියා නුඹලා දන්නේ නැත. නුඹලාගේ ජීවිතය මොකක්ද? නුඹලා ස්වල්ප වේලාවක් පෙනී පසුව නොපෙනී යන මීදුමක්ය. එබැවින් ස්වාමින් වහන්සේගේ කැමැතිසේක් නම් අපි ජීවත්ව මේකවත් ඒකවත් කරන්නෙමුයයි නුඹලා විසින් කිය යුතුය. නමුත් දැන් නුඹලාගේ අහංකාර කතා වලින් නුඹලා පාරට්ටු කර ගන්නෝය. එබඳු සියලු පාරට්ටු කිරීම නපුරුය. එබැවින් යමෙක් යහපත කරන්නට දැන එය නොකරන්නේ නම් ඔහුට ඒක පාපය. මෙතන කියනවා මේ මිනිස්සු කතා වෙනවා. මිනිස්සු සැලසුම් කරනවා.
නේ අද මිනිස්සු ගොඩක් දේවල් සැලසුම් කරන්නේ දේව කැමැත්තෙන් පිට. වෙඩින් එකක් ලෝකාකාරයි. මගුල් අවමංගල්‍යයක් ලෝකාකාරයි. හැමදේම ලෝකාකාරයි. නේ මෙතන මේ කියනවා ලොකු මිනිස්සු සැලසුම් කරනවලු අපි ආහවල් නගරෙට ගිහින් බිස්නස් කරලා අපි අච්චර හොයමු මෙච්චර හොයමු. දෙවියන් වහන්සේ ඉතින් සිනාසෙනවා. අපි දේවල් සැලසුම් කරන්න ඕනේ දේව කැමැත්ත දැනගෙනයි. මෙතන කියනවා විශේෂයෙන් 15 වෙනි පැදේ. එබැවින් ස්වාමින් වහන්සේ කැමැතිසේක් නම් අපි ජීවත්ව මේකවත් ඒකවත් කරමුයි නුඹලා විසින් කිව යුතුයි. අපි නිතරම දේවල් සැලසුම් කරන්න ඕනේ දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුවයි. අපි යාඥා කරන්න ඕනේ දේව කැමැත්ත දැනගන්න පිණිස. ඊට පස්සේ ඒ සඳහා අපි කැප වෙන්න ඕනේ. කැප වෙලා සිත වෙනස් කරගෙන ඒ යහපත් සම්පූර්ණ පිළිගත හැකි දේවල් අපි තේරුම් අරගන්න අවශ්‍යයි දේව කැමැත්ත තුල සහ අපි දේවල් සැලසුම් කරනකොට දැන් අපි අනාගතේ සැලසුම් කරනවා අපි අරව සැලසුම් කරනවා මේවා සැලසුම් කරනවා. ඇත්තටම අපි මේවා සැලසුම් කරන්නේ මේ දේව කැමැත්තට එකඟවද? ඔබ සැලසුම් හදන්නේ දේව කැමැත්තට එකඟවද? ඔබ සැලසුම් හදන්නේ යාඥා කරලාද? ඔබ සැලසුම් හදන්නේ දේව වචනේ කියවලාද? ඔබ සැලසුම් හදන්නේ උපදේශනයක් ඇතුවද යම්කිසි දෙවියන් වහන්සේගේ මිනිසියෙකුගේ? අද මිනිස්සු සියල්ල සැලසුම් කරනවා. මිනිස්සු හිතාගෙන අර ලෝකෙ මිනිස්සු වගේ. බයිබලයේ කියන ඒවා නපුරුයි. නපුරුයි කියන්නේ යක්ෂයයි. නපුරා කියන්නේ යක්ෂයා. ඒ නිසා ඔබේ ජීවිතේ දෙවියන් වහන්සේගේ අනුග්‍රහය අවබෝධ වෙන පිණිස ඔබ මේක හොඳින් අවබෝධ කරගන්න. ඔබ යාඥා කරන්න අවශ්‍යයි දේව කැමැත්ත උදෙසා. මෝඩෙක් නොවි දේව කැමැත්ත දැනගන්න. තේරුම් ගන්න ඒක. ඒක තේරුම් ගන්න ඇදහිල්ලක් අවශ්‍යයි, යටහත්කමක් අවශ්‍යයි. දේව කැමැත්තේදී ඔබට සිද්ධ වෙනවා ඔබගේ කැමැත්ත මරා දමන්න. ඒක අත්හැරලා දාන්න. ආමේන්. ඊළඟට ඒක උදෙසා ඔබව පූජාවක් කොට ඔප්පු කරලා ඔබේ මනස වෙනස් කරගන්න. මනස වෙනස් වෙනකොටයි ඔබට තේරෙන්නේ දෙවියන් වහන්සේ ඇත්තටම කැමති මොකේද කියන එක. ඔබ සම්බන්ධ දෙවියන් වහන්සේගේ සැලැස්ම ඔබට එළිදරව් වෙන්නේ නැහැ. ඔබ ඔබේ මනස, ඔබේ සිතුවිලි, ඔබේ ක්‍රමය වෙනස් කරන්නේ නැති තාක්කල්. ආමෙන්. ඊළඟට කියනවා මොකද්ද? දේවල් සැලසුම් කරන්න ඕනේ දේව කැමැත්ත බව තේරුම් අරගෙනයි. අද අපි සියල්ල සැලසුම් කරලා ඉවරයි. ඒ ඔක්කොම සැලසුම් කරලා අපි දෙවියන් වහන්සේට කියනවා අපේ සැලසුම් වලට ආශිර්වාද කරන්න. හරියට නිකන් දෙවියන් වහන්සේ අපේ සේවකෙක් වගේ. අර ඒගොල්ලොන්ට තියෙන අර වෙන දෙවිවරු ගැන පළතුරු වට්ටියක් මොන හරි අරන් ගිහින් කීයක් හරි දීලා ආශිර්වාද ගන්න ඒම සිස්ටම් එකක් ගැන. අපේ දෙවියන් වහන්සේම නෑ. අපේ දෙවියන් වහන්සේ බලාගෙන සිටිනවා ඔබත් මමත් දෙවියන් වහන්සේගේ කැමැත්තට අපිව යටහත් කරනවා. අපි යටහත් වෙනකොට දෙවියන් වහන්සේගේ කැමැත්තට අපේ ජීවිත සඵල වෙනවා. අපි ආශිර්වාද ලබනවා. අපි උසස් වෙනවා. අපේ පරම්පරාව ආශිර්වාද ලබනවා. අපේ දරුවෝ ආශිර්වාද ලබනවා. ආමේන්. අපේ සියලු දේ ඇත්තටම අර දිව්‍යමය සඵලත්වයේ අපිට අත්විඳින්න පුළුවන් දෙවියන් වහන්සේගේ කැමැත්ත තේරුම් අරගෙන ඒක ඇතුලේ ගමන් කරනකොට සහ ඒ සැලසුම් උන්වහන්සේගේ කැමැත්තට එකඟව අපි කරනකොටයි. අද ගොඩක් මිනිස්සු ඔක්කොම තමන් සැලසුම් කරගෙන ඉවරයි. තමන්ගේ ප්ලෑන් ඉෂ්ට වෙන පිණිසයි දැන් යාඥා කරන්නේ. ආමෙන්. මම ඔබට කියන්න කැමතියි. අද දවසේ යටහත් වෙන්න දෙවියන් වහන්සේට. ඔබේ සැලසුම් ඔක්කොම පැත්තකින් තියන්න. පැත්තකින් තියලා අවංකව දෙවියන් වහන්සේ ඉදිරියේ යටහත් වෙලා කියන්න ස්වාමීනි මට අවශ්‍යයි ඔබ වහන්සේගේ කැමැත්ත දැනගන්න. ස්වර්ගයේ මව මවන්න කලින් ඔබ වහන්සේ සැලසුම් කරපු සියලු දේ මගේ ජීවිතේ සිදු වෙනවා දකින්න මං ආසයි. මගේ විවාහය ඇතුළේ ඒක දකින්න මං ආසයි. මගේ දරුවෝ තුල ඒක දකින්න මං ආසයි. අපි මෙතක් කල් කරේ අපේ කැමැත්ත ඔබෙන් ලබා ගන්න හදපු එකයි. නමුත් අද දවසේ මං කැමතියි මගේ ජීවිතය ඔබට යටහත් කරන්න කියලා. ඔබ යටහත් වෙන්න. ඔබ දකී ඔබේ ජීවිතේ වෙනසක් වෙනවා. දිනපතා යාඥා කරන්න. දේව කැමැත්ත ඔබේ ජීවිතේ, ඔබේ පවුල, ඔබේ සේවය, ඔබේ රට තුල සිදු වෙන පිණිස. ඒ වගේම දිනපතා ඔබේ ජීවිතේ කැප කරමින් ඒ දේව කැමැත්තට ඇතුල් වෙන්න උත්සාහ කරන්න. ඒ වගේම දිනපතා ඔබේ ජීවිතේ දේවල් සැලසුම් කරනකොට දෙවියන් වහන්සේගේ කැමැත්ත තුල සැලසුම් කරන්න. ඔබ හැම කෙනෙකු උදෙසා මම යාඥා කරන්නට යනවා. අපි කැපවීමකට එමු. ඔබ හැම කෙනෙක්ම දැස් වසා ගන්න මා සමග එක්සිත් වෙන්න. ආදරණීය දෙවි ස්වාමීනි යේසුස් වහන්සේගේ නාමයෙන් මම යාඥා කරනවා මේ පණිවිඩය අහන සියලු මිනිස්සු ගැන ස්වාමීනි.
ඔබ වහන්සේගේ මහත් අනුග්‍රහය ඒ සියලු දෙනා සමග විශේෂයෙන් ඔවුන් සතුව ඔවුන් ගැන ඔබ වහන්සේට තියෙන දේව සැලැස්ම ඔවුන්ට එළිදරව් වෙන පිණිසත් ඒක තේරුම් ගන්න පිණිසත් ඒට යටහත් වෙන පිණිසත් ඒ අනුග්‍රහය ඔවුන් භුක්ති විඳින පිණිසත් මම යාඥා කරනවා මුළු සෙනග ඔබට බාර කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන් ආමේන් ඔබ හැම කෙනෙක්ටම ආශිර්වාදලා සතියක් ඔබ පරිස්සමෙන් ඉන්න දෙවියන් වහන්සේගේ අනුග්‍රහය ඔබ සියලු දෙනා සමග වේවා ආමේන්